මෙය මා විසින් ලැබූ සත්‍ය අත්දැකීමක් වන අතර තවත් කෙනෙකුට මෙවැනි දෙයක් සිදු නොවෙන්න සිතා මා මෙය ඔබ වෙතට ගෙන එනවා. වර්ෂයේ 2014 ඒ වන විට මා සිටියේ කොළඹ ප්‍රදේශයේ. මා එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක ලෙස වැඩ කළ අතර මගේම ව්‍යාපාරයක් ලෙස වාහන කුලී පදනමට දීමේ ව්‍යාපාරයක් කරගෙන ගියා. එම කාලය ව්‍යාපාරවලට ඉතා හොඳ කාලයක්. විදේශවල සිට පැමිණෙන බොහෝ දෙනා මා කවුද යන්නවත් නොදැන මාගේ ගිණුම් වලට මුදල් බැර කර ඔවුන්ට වාහනයක් එන දිනට කටුනායක ගුවන් තොටුපළ වෙත එවන ලෙස මාහට පවසනවා. වාහනය දීමට ගිය විට රට අරක්කු බෝතලයක් සහ සිගරට් පැකට් 3-4ක්ද මාහට ලැබෙන අතර එය මට අමතර වාසියක්. 2014 වර්ෂයේ සැප්තැම්බර් මාසයේත් මට එසේම රට සිට පැමිණි 5 දෙනෙකුට පමණ වාහන දීමට සිදු වුණා. එවිට ලැබුණු අරක්කු බෝතල් 7ක් පමණ මා ළඟ තිබුණා. එම නිසාම මගේ යහළුවන් 3 දෙනා සමග අප කණ්ඩලම ප්‍රදේශයට චාරිකාවක් යෑමට සැරසුණා. කොළඹින් පිටත්ව නුවර හරහා මාතලේ ඔස්සේ දඹුල්ලට යෑමට තීරණය කළ අපගේ යහළුවෙක් නාවුල ප්‍රදේශයේ සිටි නිසා ඔහුගේ නිවසට ගොස් කණ්ඩලමට යෑමට අප සිතා සිටියා. දහවල් 2 වන විට අප නාවුල ප්‍රදේශයට පැමිණි අතර යාළුවාගේ නිවසට ගොස් කෑම කා අවසන්ව ඔහුගේ ආරාධනාව මත රාබීමට ඔහුගේ ඉඩමකට යෑමට පිටත් වුණා. අක්කර 100කට වැඩි ඉඩමක් වන මෙය පොල් ඉඩමක්. බලා ගැනීමට 15 දෙනෙක් පමණ සිටින අතර ලංකාවේ නිෂ්පාදිත ගිනි අවිත ඔවුන් සතුව තිබුණා. මරුමුස් මුහුණුවරක් ගන්න ඔවුන්ගේ පෙනුම නියම යක්ෂයින් වගේ. කෙසේ වෙතත් රාබී අවසානයක් වුණේ නෑ. අප විසින් ගෙනා අරක්කු බෝතලයක් ආරක්ෂකයින් හටදී තව එකක් අප විසින් එතනදී බීමට ගත්තා. රාසහ අරක්කු මිශ්‍ර වී එක් යාළුවෙකුට බඩවිරේක වෙන්න පටන් ගැනීමත් සමග කණ්ඩලමට හෙට යාමට සිතා එම පොල්වත්ත මැද්දේ තිබෙන පරණ ගෙයක රාත්‍රිය ගත කිරීමට තීරණය කළා. නාවුල යාළුවාගේ බිරිඳට දරුවෙක් ලැබීමට සිටින නිසා ඔහු සවස අපට සියල්ල සලසා දී යන්නට ගියා. ආරක්ෂකයිනුත් අප සමග සිටි නිසා බයවීමට හේතුවක් නැහැ. රාත්‍රී 7ට පමණ ආරක්ෂකයින් දෙන්නෙක් පමණක් සිට අන් අය සියල්ලෝම වත්තේ එක් ස්ථාන වෙත රාත්‍රී මුරසේවයට ගියා. අපිත් බෝතල් 2ක් පමණ හිස් කිරීමට පටන් ගත්තේ මේ අතරේදී. එක් ආරක්ෂාවට සිටි අංකල් කෙනෙක් අපහට කීවේ මහත්තයා බිව්වට කමක් නෑ අපට කියන්නේ නැතුව එළියට යන්න එපා කියලයි. ඔහු ටිකක් නිදා ගන්නට ගියා. බීමතින් සිටි නිසා අපට ඔහු කියූ දේ ගැන ගාණක් නෑ. රාත්‍රී 11ට පමණ හුලං වදින්න සිතා එළියට බැස අප ජංගම දුරකථනවල සිග්නල් සොයන්නට පටන් ගත්තා. ඒ වෙලාවේ නිවස පිහිටි ඉඩ කොටසේ එක් කෙළවරකින් හොඳින් ජලය ගලාගෙන යන සද්දයක් ඇසුණා. එය කුමක්දැයි බැලීමට අප 4 දෙනා ජංගම දුරකථනවල එළියෙන් එම ශබ්දය ආදෙසට ගියා. කිලෝමීටර් භාගයක් පමණ ගිය විට
අපට ගලාගෙන යන වතුර පාරක් දැක ගන්නට ලැබුණේ ජංගම දුරකථනවල සුළු එළියෙන්. එහෙත් ඒ සුන්දර ගල් වලින් සැදුණු තැනක්. අප ඉන්න තැන ගස්කොළන් නැති නිසා හඳ එළිය හොඳින් වැටී තිබුණා. එම නිසා මදක් වාඩි වී සිගරට් එකක් බීමටයි අප සැරසුනේ. සිගරට් උගුරු දෙකක් විතර බොන විට එකවරම අපට මරලතෝනියක් ඇසුනේ දිය පහරට එහා පැත්තෙන් නැති කැලෑබද ප්‍රදේශයෙන්. එය ඇසී එකවරම නෑසී ගියා. එක් යාළුවෙක් ජංගම දුරකථනයේ ටෝච් එකත් රැගෙන එම ශබ්දය ආදෙසට ගියා. ඔහු සිටියේ අපට පේන මානේ. එකවරම ඔහු මචං ගිනි මැලයක් කියා කෑ ගැසුවා. අපට පුදුම වීමට දෙයක් නෑ. ආරක්ෂකයින් හැම තැනම සිටින නිසා අප සිතුවේ ඔවුන්ගෙන් කෙනෙක් කියලයි. අප ඒ ගිනි මැලේ තිබූ දෙසට ගියා. එහෙත් එතන ගිනි මැලයක් නෑ. තිබුණේ පෙට්‍රල් ලාම්පුවක් වැනි එකක්. එය බිම තබා තිබුණා. එතන කුඩා මැස්සක් වැනි යමකුත් තිබුණා. අප වටපිට බලන විට උස මහත වයස අවුරුදු 45ක් පමණ වන පුද්ගලයෙක් එම ස්ථානයට පැමිණි අතර ඔහු අප කවුරුන්දැයි විමසුවා. අප ඔහුට අප ගැන කියා සිටි අතර ඔහු අසා සිටියා මිස අප සමග කිසිවක් කීවේ නෑ. අප යෑමට සැරසෙද්දී ඔහු හඬ අවදි කළා. ඔහු පැවසුවේ මෙම ආසන්නයේ ගුහාවක් ඇති බවත් එහි නිදානයක් ඇති බවත් එය ඔහුට පෙන්වීමට හැකි බවත්. අප සිත් තුළ කිසිදු බියක් තිබුණේත් නෑ. අරක්කු බී වෙරි මතින් සිටින අපට මහසෝන ආවත් එයත් තවත් ආතල් එකක් වනවා නොඅනුමානයි. අප ඔහු සමග ගියා. තවත් කිලෝමීටරයක් පමණ ගිය විට කියූ පරිදිම ගුහාවක් තිබුණා. අපි සිගරට් එකක් පත්තු කර එය බීමට සැරසුණා. අර මිනිසා තව පන්දමක් පත්තු කරන්න අවශ්‍ය බව කියා පොල්ලත්තක් සොයන්න ගියා. එක් අයෙක් සිගරට් 3ක් පමණ බිව්වා. පැය භාගයක් පමණ ගත වුණා. ඔහු නැවත පැමිණියේ නෑ. එහෙත් ගල් ගුහාවේ ඇතුළතින් යම් එළියක් පෙනෙනවා. එක් යාළුවෙක් මචං අරු ඇතුලේ අපිත් යන් කියලා අපහටත් පෙරැත්ත කරනවා. එහෙත් යම් අස්වාභාවික සිතුවිලි ටිකක් දැනුණු නිසා අප ඇතුළට නොයා නැවත අප ආ මාර්ගයේ කලින් ලාම්පු එළිය දුටු පැත්තට ගියා. දැන් වෙලාව පාන්දර 1:30යි. අපට වතුර ශබ්දය හොඳින් ඇසෙනවා. ඒ සමගම ඒ පැත්තෙන් ටෝච් 6-7ක එළියවල් මෙන්ම ජීප් රථයක එළියක් පෙනෙනවා. යම් දෙයක් සොයනවා මෙන් එහා මෙහා එළි ගමන් කරනවා. අප ඒ ප්‍රදේශයට ලං වෙද්දිම පළමුව ඇසුණු මර ලතෝනිය නැවතත් ඇසුණා. ඒ සමගම අපේ එක් යහළුවෙක් පිස්සුවෙන් වගේ ඒ පැත්තට දුවන්න හදනවා. බොහෝම අමාරුවෙන් ඔහුව අල්ලාගෙන ඇදගෙන අප ජල පහර පැත්තට පැමිණෙන අතර අර ශබ්දය එන්න වැඩි වුණා. එකවරම විදුලි පන්දම් ගත්ත කිහිප දෙනෙක්ගේ ඡායාවල් පෙනෙන්නට ගත්තා. අප ඔවුන්ට කතා කළා. ඒ දහවල් අප නැවතුණු නිවසේ සිටි අයයි. මා දිවගොස් ඔහුට විස්තරේ කීමටත් පෙර ඔහු පරුෂ වචනෙන් අපට බනින්නට පටන් ගත්තා. එපා කියද්දී
අප හිතුවක්කාරකමට ගිය ගමන ගැන අංකල්ට බොහෝ කේන්ති ගොස් තිබුණා. එහෙත් අපට ඇයි එසේ යන්නට එපා කීවේ කියා අසන්නට කල්පනාවක් එවෙලේ තිබුණේ නෑ. ඔහුගෙන් බැනුම් අසමින්ම අප නැවත නිවසට පැමිණ නිදාගත්තා. පසුදින අවදි වන විට බොහෝ දහවල් වී තිබුණා. අප තිදෙනෙකු පමණක් එහි සිටියා. එක් අයෙක් නෑ. පසුව ඉක්මනින් නැගිට එළියට යන විට ආරක්ෂකයින් සිටි අතර ඔවුන්ගෙන් අපගේ මිතුරා ගැන විමසුවා. එවිට අපව ගේ ඉදිරිපස ඇතුළු කාමරයක ජනේලයට තබා ගැට ගසා ඇති අපගේ අතිජාත මිත්‍රයාව පෙන්වුවා. එය දැකීමෙන් කුපිත වූ අප මේ කුමක් කරාදැයි ඇසූ විට ඔවුන් කීවේ උඹලා කරපු ගොංකමේ ප්‍රතිඵල කියලයි. එතන සිටි එක් අයෙක් පොඩ්ඩක් හිටහන් වැඩෙක් ඉන්නවා එක්කන් එන්න ගියා දැන් එයි කියා පැවසුවා. සිදු වූ දෙය සිතා ගැනීමට නොහැකිව අන්දුම් කුන්දුම් වූ අපි මුහුණෙන් මුහුණ බලාගත්තේ ගැට ගසා සිටි මිතුරා ගැන උපන් ශෝකය දරාගත නොහැකිවයි. පසුව කපු මහතෙක් ඇවිත් කෙරූ ශාන්ති කර්මයකට පසුව මිතුරාව නින්දට දැමුවා. ඉන්පසු ඔහුගේ කෙස් ගස් ටිකට ගැටයක් දමා එයද රැගෙන අප තිදෙනාද සමග සිදුවීම සිදු වූ දෙසට යන්නට පිටත් වුණා. අප එම ජලකඩਿੱත්ත පසු කරන විටම එම ඉඩම අයිති යහළුවා කීවේ මචං මේ තියෙන්නේ ඉඩමේ මායිම අපි ඔය යන පැත්ත වෙන එකෙකුගේ බවත් ඉඩමේ අයිතිකාරයා පිටරට සුද්දෙක් බවත් අප එම ඉඩමට පිවිස මීටර 300ක් පමණ යන විට එම ඉඩමේ සිටිනා තිදෙනෙක් පමණ අප දෙසට ආවේ අපව හොඳින් දන්නා ආකාරයටයි. වයසක පුද්ගලයෙක් අප දෙස බලා මහත්තයලත් කරගන්න දේවල් යයි කීවා. අපට මේ කිසි දෙයක් තේරෙන්නේ නෑ. හොඳටම බඩගින්නක් පමණක් දැනෙනවා. ඔවුන් ඉස්සර වුණා. පෙරදා රෑ මැස්ස එසේම තිබෙනවා. එහෙත් එය හොඳටම දි รา ගොසින් රාත්‍රියේදී එහි තිබූ නැවුම් බව දැන් නැහැ. මා එකවර ඇසුවේ අර යකා මේ දිරච්ච මගුලෙද නිදාගන්නේ කියලයි. අසන ගමන් ඒ ඉඩමෙන් හමු වූ අය දෙස බලා කෝ අංකල් එයා කියා ඇසුවේ අපි ඔහුගේ නමක් ගමක් නොදන්න නිසයි. ඔහු සිනාසී නමවත් ඇසුවේ නැද්ද යයි අපෙන් විමසුවා. එම මැස්ස පසු කර කිලෝමීටරයක් පමණ ආවා. දැන් අර ගුහාවත් පෙනෙනවා. එය දුටු විගස එක යහළුවෙක් මෙන්න බඩු අරෝ මේක ඇතුලේ තමයි ඇත්තේ කියා කෑගසුවා. එසේ කියමින් ඔහු ඒ ගුහාව ඇතුළට යන්න සැරසුණා. එවිටම ගුරුන්නාන්සේ කීවේ මැරෙන්න ඕනි නම් යන්න කියලයි. ඒ කියූ දෙයින් යහළුවා තිගැසී එහෙමම නතර වුණා. පසුව එම ස්ථානයේ යම් යම් මන්ත්‍ර මතුරා එක්තරා ගසක ඇණයක් ගසා අර රැගෙන ආ කෙස් ටික එහි ගැට ගසා එම කෙස් ටිකට ගිනි තැබුවා.
පසුව අප එම ඉඩමේදී හමු වූ තිදෙනාට සමුදී නැවතත් අප පෙර සිටි නිවසට පැමිණියා. දැන් වේලාව සවස 5ට පමණ කිට්ටුයි. අසනීප වූ යහළුවාද අවදි වී සිටියා. අප හොඳින් නාගෙන කෑමට පැමිණියේ දවසකින් කිසිදු ආහාරයක් ගෙන නොමැති නිසයි. එහෙත් තිබුණේ එළවලු පමණයි. මස්, මාළු, බිත්තර කිසිවක් තිබුණේ නෑ. ඉන්පසු සවස 7ට පමණ අප එහෙන් පිටත් වුණේ නාවුල යහළුවාගේ නිවසට යෑමටයි. අප එහි යන විට ඔහුගේ බිරිඳ සහ මව මහගෙදර ගොස් තිබුණා. නිවසේ සිටි යහළුවා අපව උණුසුම් ලෙස පිළිගෙන ආගිය තොරතුරු කතා කරන්නට පටන් ගත්තා. තවත් බෝතල් 3ක් ඉතුරුව තිබුණු නිසාත් නිවස අයිති යහළුවාගේ යහළුවන් තිදෙනෙක් පැමිණ සිටි නිසාත් අප රාත්‍රියේ නැවත අරක්කු බීමට සූදානම් වුණා. ඒ අතරතුර යහළුවා සිදුව ඇති දෙය කියන්නට පටන් ගත්තා. මචං, උඹලා දන්නවද ඔය උඹලා ඊයේ ගිය ඉඩම සුද්දෙක්ගේ වලව්වක්. ඕක අක්කර 60ක විතර ඉඩමක්. ඕකේ ඔය තියෙන ගල් ගුහාවේ නිදානයක් තියනවලු. කියන විදිහට නම් 2008 වගේ ගමේ හිටපු මන්තර ගුරුකම් දන්න කෙනෙක් පියරත්න කියලා මිනිහා පෝය දවසක රෑක තනියම ඕක ගන්න ගිහින්. පස්සේ උදේ වැටිලා ඉද්දි වත්ත බලාගන්න උන් දැකලා ඉස්පිරිතාලෙ ගෙනිහින්. ඒ අද්දිත් මැරිලලු. පපු යමාරුවක් ඇවිල්ලා කියලා තමයි මරණ පරීක්ෂණෙන් කියලා තියෙන්නේ. ඒත් ගමේ කතාව ගිහින් තියෙන්නේ බිල්ලක් දෙන්න ඕනි එක නිකන් ගන්න ගිහින් යකා ගහලා මැරුණා කියලා. මිනිහා ලාම්පුවක් අරගෙන ඇවිල්ලා ඒක එළියේ තියලා ගුහාව ඇතුළට ගිහින් එතන තට්ටුවක් හදලා එතන තියන්ලු මතුරලා තියෙන්නේ. ඒත් මැරිලා තියෙන්නේ එළියට ඇවිල්ලා. උදේ පොලිසියෙන් ආවට පස්සේ එතන ගුහාව ඇතුලේ ඉඳලා මැරිච්ච කුකුලෙකුත් හොයාගත්තා. කොහොම හරි ඒක එහෙම ඉවර වුණා. ඒත් ගොඩාක් දෙනෙක් දැකලා තියෙනවා මිනිහා ඔය ඉඩමේ ලාම්පුවක් අරගෙන කරක් ගහනවා. වත්ත බලාගන්න එවුනුත් රෑට ඔය පැත්තට නම් යන්නේ නෑ. අනික පෝය දාට යන්නෙම නෑ. ඕකා ඔය ගුහාවේ හූතියතිය මතුරනවා එළියට ඇහිලා තියෙනවලු. ආයේ ගුහාවෙන් පන්දම් පත්තු කරලා වගේ මාර එළියක් පේනවලු. යාළුවා ඔන්න ඔහොම සිද්ධිය කියාගෙන ගියා. ඒ ටික අහද්දී මගේ මුත්‍රා බොක්ක පැලෙන්න වගේ ආවා. හීන්දාඩියක් දාලා අතපය පණ නැති වුණා. අරුමයක් නෑ අපට මොකෝ උනේ කවුද හම්බුනේ කියලා. දැන් තේරෙනවා කරපු ගොංකමේ ප්‍රතිඵලේ. එකෙක් තාම විඳවනවා. බීපු අරක්කු වල වෙරිත් බැස්සා. එක එකාගේ මූණට මූණ බලාගෙන කල්පනා කර කර ඉඳලා අන්තිමට කාමරවලට ගිහින් නිදාගත්තා. පසුදා උදයේ යාළුවාට සමුදී කොළඹ බලා පිටත් වුණා. කොළඹට එනතෙක් කිසිවෙක් වචනයක්වත් කතා කළේ නෑ. කණ්ඩලම යන්න ආපු ගමන නිමා වුණේ එහෙමයි. මෙය මා ඔබට කීමට හේතුව අප බොහෝ පිරිස ආතල් ගන්න කැමති අයයි. බෝතලයක් ගැසීමට නිස්කලංක තැන් කැලෑවල් සහ මෙවැනි ගල් ආශ්‍රිත තැන් තෝරාගන්නේ වින්දනය උපරිමයෙන් ලැබීමටයි.
එහෙත් අප නොදන්නා පරිසරයක අපට මුහුණ දෙන්නට සිදු වූ දෙයින් සුළු ප්‍රතිඵලයක් පමණක් විඳීමට සිදු වුණේ పూర్වේ පිනකටයි. ඔයිට වඩා හාත්පසින් වෙනස් ප්‍රතිඵලයක් ලැබීමට ඉඩ තිබුණා. එසේ වූවා නම් මෙය අත්දැකීමක් වශයෙන් ඔබ වෙත ගෙන ඒමටත් නොහැකි වන්නට තිබුණා. මත්පැන් මත්ද්‍රව්‍ය ගෙන සිටින විටදී ඔබත් මමත් කරන්නේ කුමක්ද යන්න අප කිසිවෙක් දන්නේ නැහැ. එම නිසා එවැනි විටදී අපගේ ආරක්ෂාව අප විසින් අනතුරක දාගන්නා බැවින් නොදන්න ස්ථානවල ආතල් සොයාගෙන යාමේදී ප්‍රවේශම් වෙන ලෙස ඔබ සැමගෙන්ම ඉල්ලා සිටිනවා.